තෙරුවන් සරණයි. ප්‍රතිපදාව තෙවැනි අධ්‍යයනය. දැන් නිවන් දකින ප්‍රතිපදාව කියන්නේ සිතෙන් මිදෙන මඟ. සිත දකින මේ මොහොත. මෙතනදී අපි ඔබට පුංචි සිහි වර්ජනයක් කරන්න ඕනේ. මේ ප්‍රතිපදාවේ තෙවැනි අධ්‍යයනය එනම් බාහිර රූපයෙන් නෙවෙයි. රූපයෙන් මිදුනේ දෙවැනි අධ්‍යයනය. දැන් මේ තෙවැනි අධ්‍යයනය නාමයෙන් මිදෙන්නේ සිතෙන්. පුංචි ගැළපීමක් අපි බැලුවොත් මනසට අවිවේකී නම් ඔබ මේ මොහොතේ සිතේ යම් කිසි ගැටලුවක නම් කාර්යබහුල නම් ඔබට මේ සිත දැකීම වෙන්නේ නැහැ. සිතට සිහිය පිහිටීම ඒ මොහොතට පිට යනවා. මග ඇරෙනවා. සිහිය පිහිටීම වෙන්නේ නැහැ. මේ මනසට විවේකයක් දෙනවා කියන කාරණේ කායට විවේකයක් දෙනවා කියන එක නෙමෙයි. ඔබ කොච්චර කටයුතු කරත් ඔබේ මනසේ ගැටලුවක් නැත්තම් මනසේ ප්‍රශ්නයක් නැත්තම් අපි බොහොම තේරෙන විදිහට කතා කර සම්මුතිය තුළ ඔබගේ සිත අරමුණු වල උපාදාන වෙලා දැඩි වෙලා නැත්තම් මේ මනසට විවේකයක් තියෙන වෙලාව කොච්චර වැඩ කරත් ඔබගේ සිත ඔබට පේනවා එහෙමනම්. එයයි සිතෙන් මිදෙන්න ඔබ සිත පුහුණු කරන්න ඕනි මොහොත. මනසට විවේකයක් දෙන්න කිව්වේ අන්නේ අදහසින්. සිතට විවේකයක් දෙනවා කියන අදහසින්. සිතේ වහල්කමින් මිදෙන්නයි මේ සිතෙන් මිදෙන්නයි ඔබ උත්සාහ කරන්නේ. ඒ සඳහා සිත දකින්න ඕනි. සිත දකින දේ කලාට ඔබේ නුවණට සිහියට දැනෙන දේ වෙනස්. ප්‍රතිපදාවේ පළමු අධ්‍යයනයේ පුහුණු කළ සිත දැකීම ඊටාම වැදගත්. සිත දකිමින් එදිනෙදා කටයුතු කිරීම යනු සිත පේන බවයි. එන සිත ගැන සිහිය නුවණ ඇති බවයි. එනම් සතිය ඒ සිහිය නුවණ සිත දකින්න එක කියන්නේ සත්‍ය පවත්නවා කියන එක කියන්නේ ඒ සඳහා සිහිය පවත්නවා කියන එක. මේ කුමන වචනය කිව්වත් වචන තියෙන්නේ ලෞකික භූමියේ සම්මුති ප්‍රඥප්ති ඇති තැන. නමුත් මේ අර්ථය ඊටම වැදගත්. එනම් සතිය එන අරමුණු දැකීම ඒ මුලින් ඔබ සිතට එන අරමුණු දකින්න ඒ කැමැත්තක් උත්සාහයක් ඕනකමක් වීරයක් තියෙන්න ඕනි. චංජන් ජනේති වායමති විරියං ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජහති කියලා මේ සතර සම්ප්‍රදාන වීරිය පෙන්වන්නේ මෙතනම තමයි. නූපන් කුසල් ඉපත වීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, උපන් අකුසල් ප්‍රහීන කිරීම, නූපන් අකුසල් නූපදීම. මෙන්න මේ සතර සම්ප්‍රදාන වීරිය. උප්පානං පාපකානං අකුසලානං ධම්මානං චන්දං ජනේති. උප්පානං පාපකානං අකුසලානං ධම්මානං ප්‍රහාණාය චන්දං ජනේති. වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති. ඉපදුණු පාපක අකුසල ධර්ම ප්‍රහීන කිරීම. චන්දං ජනේති ඒ සඳහා ඇති කැමැත්ත. චන්දං ජනේති ඡන්දේ වායමති වීරියං ආරහති. මේ වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති. සිතින් පජහති. සිතින් සිත මේ අරමුණු සිතට මේ එන කුසල අරමුණ ඉවත් වෙන්න. මේ ඡන්දයෙන් වීරයෙන් වායම් කරන්නේ මේ සිතට චන්දං ජනේති වීර්යං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජාති අයින් කරගන්න මේ එන අරමුණු පාපක අරමුණු වලින් අයින්ට වෙන්න.
එතකොට නූපන් අකුසල් නූපදීම කියන තැන. එහෙම නැත්නම් උප්පානම් පාපකානම් නෑ. අනුප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. නැවත නොහට ගන්න තැනට. ඡන්දේ, කැමැත්ත, වීර්ය, වෑයම, චංජන් ජනේති විරියං ආහාරති චිත්තං පග්ගඤ්ඤාති පදාති. මේ සිතින් සම්පූර්ණයෙන්ම ඒ පජහති අයින් කරගන්න. එතකොට අනුපානං අකුසලාන අනුපානං කුසලානං ධම්මානං උපාදාය. නූපන් කුසල ධර්ම උපදවා ගන්න. ඡන්දේ, කැමැත්ත, වීර්ය, සිත මේ වෙනුවෙන් කටයුතු කිරීම. ඒතර ඒ වගේම තමයි මේ සතර සමප්‍රදාන වේරේ උප්පානං කුසලානං ධම්මාන තිතිය බියෝ භාවය වේපුලාය භාවනාය පරිපූර්ණය චංජන් ජනේති වායමති විරියං ආරහත චිත්තපග්ගඤ්ඤාති පජාති. එතකොට මේ උපං කුසල ධර්ම වැඩි දියුණු කර ගැනීමට තිතිය පවත්වා ගැනීමට ආරහත උප්පාන කුසලානං ධම්මානං තිතිය බියෝ භාවය වේපුලාය භාවනා පරිපූර්ණය. එතකොට මෙන්න මේ එතනදී ඊටම වැදගත් වෙනවා මේ සිත දකින්න එක, සිතෙන් මිදෙන එක, සිත දැකලා සිතේ සත්‍ය අවබෝධ වෙලා ඒ සත්‍ය තුළින් සිත මායාව අවබෝධ වීමෙන් සිත මිදෙන්නේ. දැන් මෙතනදී මේ සිත දැකීමෙන් සිතේ සත්‍ය දැකීම ලෝකෝත්තර භාවනාවක්, විපස්සනා භාවනාවක්. සිත දකින්න තැන තියෙන්නේ සිත කියන්නේ අනිමිත්ත සමාධියක්. ඇත්තටම සිත දකිමින් සිතට සත්‍ය පේන්නන තැන තියෙන්නේ සවිතක්ක සවිචාර සමාධියක්. ඒ කියන්නේ අනිමිත්ත සමාධිය. ඒ කියන්නේ ලෝකෝත්තර සමාධිය තමයි අපි මේ කතා කරන්නේ. නිවන් දකින ප්‍රතිපදාව තුළ, නිවන් මඟ තුළ. දැන් අපි ධර්මයේ තමයි පෙන්වන්නේ මේ ප්‍රතිපදාවේ මේ සිත දකින මාවත පෙන්වන තැන. සතර සමප්‍රදාන වීර්යය මෙතන වැඩෙන්නේ. ඒ වගේම ඔබට කියන්න ඕනේ මෙතන සත්‍තිස් බෝධිපාශික ධර්මම වැඩෙනවා. සද්ධා සිතේ සත්‍ය දැකීම, වීර්යය වීර්ය ගැනීම, සතිය සිතේ සත්‍ය දකින ඒ ප්‍රමාණය වැඩි වෙන තැන ඇති නිරායාසයෙන්ම දැකීම සතිය වැඩෙන තැන. එනේන අරමුණු වල සත්‍ය දකින්න එක. සත්‍ය දකින්නවා කියන්නේ මේ දෙවෙනි අධීරයේදී අපි පෙන්නවා පේනව නෙමෙයි හිතනවා, ඇහෙනව නෙමෙයි හිතනවා, දැනෙනව නෙමෙයි හිතනවා. අපි කිව්වා බාහිර නෙමෙයි පොත කියන්නේ සම්මුති ප්‍රඥප්ති සිතේ පෙරමතකෙන් අටගන්න. එතකොට සිතුවිලි අපි ජීවත් වෙන චිත්තේන නියති ලෝකෙක. මේ පෘථග්ජන භූමිය තුලමයි කතාව. තාම අපි ලෝකෝත්තර භූමියට ප්‍රවේශ වෙන්නේ නැහැ. තාම ලෞකික භූමිය තුලමයි මේ කතාව සිද්ධ වෙන්නේ. සිත දකින මිදෙන ගමන ටිකෙන් ටික ගැඹුරෙන් ගැඹුරට යන ගමනක්. සිත දකිමින් එදිනෙදා කටයුතු කිරීමේ අනු සිත පේන බවයි. එනේන සිතේ ගැන සිහිය නුවණ ඇති බවයි. එනම් සතිය පවතින බවයි. මෙතන වීරය මුලින් කරත් පසුව සතිය පිහින්න තැන ඉබේම සිත දකීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ සිත දැකීමේ සමාධිමත් අවස්ථාවක්. එතකොට සතර සමප්‍රදාන වීර්ය මේ අධීර හතරෙදිම අපිට පෙන්වන්න පුළුවන්කමක් තියෙනවා. සිත දකින්න තැන, සිත බාහිරෙන් මිදෙන තැන, සිත නාමයෙන් අභ්‍යන්තරයෙන් මිදෙන තැන, ඒ වගේම අජත බහිද්දා කියන බාහිර අභ්‍යන්තර කියන අන්ත දෙකෙන්ම සිත මිදිලා සිත සිතින් මිදෙන තැනක්. මෙන්න මේ කියන අධීර වලට වෙන වෙනම. ඔබ එහෙම දැක්කත් නිවැරදි. මොකද මෙතන ලෝකෝත්තර සමාධි මාර්ගසිත ඵලසිත සෝවන් මාර්ගසිත සෝවන් ඵලසිත ලෝකෝත්තර සිත 8ක් ඔබට දකින්න ලැබෙනවා. එතනදී අපි උඩ පෙන්වන්න ඕනේ මාර්ගය තුල යන තැනත් මාර්ගසිත ලෝකෝත්තර භූමිය තුලයි දකින්නේ. ඒ වගේම ඵලසිත සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්.
සෝවාන් මාර්ගඥාන, සකදාගාමී මාර්ගඥාන, අනාගාමී මාර්ගඥාන. ඒ අරහත් මාර්ග ඥානයි. මොනවද මේ ඥාන කියන්නේ? ඥාන කියන්නේ සිහියයි නුවණයි තමයි. සිත දකින්න තැන. ඇති වෙන සිහිය නුවණට දැනෙන්නේ. ඒක දැනෙන්නේ ප්‍රඥාවෙන් තමයි මේ අනිත්‍ය දකින්නේ. සිත ඇති වෙන නැති වෙන ආකාරය. සිතේ සත්‍ය දකින්නේ. සිත කියන්නේ තියෙන බව, ස්ථිර බවක්. සිත කියන්නේ හැම මොහොතෙම ඔබට ස්ථිරයි කියන හැඟීම. නමුත් සිත හැදිලා තියෙන්නම ස්ථිරයි කියන හැඟීමෙන්. නමුත් ඇත්තටම එහෙම දෙයක් නැහැ. සිත කියන්නේ මායාවක්මයි. ඒක පවතින දෙයක් නේ. ඇත්තක් නෙමෙයි. ඔබට ගිය පාර ප්‍රතිපදා දෙවෙනි අධීරෙදිත් පෙන්නවා බාහිර පොත්තක් කියලා දෙයක් නැහැ. හතරමහා භූත තියෙන. නමුත් ඒක අපිට පේන්නේ. සිත කියන්නේ බාහිර මායාවක් තියෙන කියලා. සිත කියන්නේ බාහිර තියෙනවමයි කියලා. අනේ ගත්තකම තියෙනවා කියලා ගත්තකම නිසායි ඒ ආත්ම දෘෂ්ටිය හැදෙන්නේ. අත්තානු දිට්ඨින් උවච්ච කියන තැනට එන්නේ. ආත්මය අනුවගේ දෘෂ්ටිය උපදින්නේ. එතකොට හැඟීම මගේ ආත්මය කියන එක. ඒ තම මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. ඒ තම මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. එතකොට මගේ ආත්මය කියන මම කියන හැඟීම. දෙයක් තියෙනවා නම් බාහිර ඒ දේ දැක්කේ කවුද? දැක කෙනෙක් මේ පැත්තේ සංඥාවක් එනවා. එතනයි මම උපදින්නේ. දෙයක් තියෙනවා නම් පොතක් තියෙනවා නම් බාහිර පොත දකින්න කෙනා ඉන්නෝනි. අන්න ඒ අනුව ඒ විදිහට උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ මේ භාෂාව හැදෙනවා. භාෂාව හැදෙන්නේ සිතේ තියනවා කියන ස්ථිරයි කියන හැඟීම නිසා. නමුත් ඒ මායාව අවබෝධ කරගන්න එක ලේසි නෑ. මොකද දැන් තියනවා කියන සිතේ නැති බව ඒ සිතමයි දකින්න හදන්නේ. ඉතින් නිවන් මාර්ග දකින්න ඕනි කොයි දිශාවටද යන්නේ කියන එක. ඒ වගේම තමයි මෙතනදී අපි ඔබට තවත් කාරණයක් පෙන්වන්න ඕනි. මේ ඔබ දන්නවා ලෞකික මේ ධ්‍යාන නිමිත්තක් අල්ලගෙන වඩන ධ්‍යාන. සමතේ වඩනකොට හුස්ම ඒකාග්‍ර කරන නිමිත්තට. නැත්තම් ඔබ දන්නවා කසීන ඒකාග්‍ර කරන නිමිත්තට. ඔබ දන්නවා 40 කමඨාන්ම නිමිත්තට ඒකාග්‍ර කරනවා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය මේ විදිහට ඔබ දකිනවා. දස කසීන ඔබ දකිනවා. නීල පීත ලෝහිත ඕදාත මේ විදිහට ඔබ දකිනවා මේ නිල් පාට වර්ණයට හිත තියාගෙන ඉන්න එක. රතු පාට වර්ණයට හිත තියාගෙන ඉන්නවා. ඒ වගේම ඔබ යම්කිසි අරමුණකටයි මේ හිත තියාගෙන ඉන්නේ. බුදු පිළිමයකට හිත තියාගෙන ඉන්නවා. හිත පිට දුවන්න දෙන්නේ නැහැ. හිත ගැට ගහගෙන ඉන්නවා. ඉතින් මේවා ලෞකිකයි. ඒ කියන්නේ කෙලෙස් වලින් මිදෙන්නේ නැහැ. රාග දේශ මොහ ඡය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් සිත සැඟ වෙනවා. සිත යටපත් වෙනවා. සිත අර බෝලයක් වතුරේ ඔබාගෙන ඉන්නවා වගේ සංගවගෙන ඉන්නවා. නමුත් ඒක සමුච්ඡේද ප්‍රහාණයක් නෙමෙයි. කොයි මොහොතේ සිත අවදි වෙනවා. අනුශේ තියෙන තාක් විතික්‍රමන පරිඋත්ථානයට සිද්ධ වෙනවා. ඒ කියන්නේ කෙලෙස් අවදි වෙනවා. ඒ කියන්නේ ඔබ දුක නැති කරගෙන නැහැ. දුක මිදිලා නැහැ. ඉතින් මේ ලෞකික ධ්‍යාන හඳුනා ගන්න ඕනේ. ඒ තුල නිවන් මඟ නැති බව හඳුනා ගන්න ඕනේ. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න කලිනුත් මේ ලෞකික ධ්‍යාන සමාජය තුළ තිබුණා. එදා බුදු සමය තුළ බැලුවම ඔබට දැනෙයි, දකින්න ලැබෙයි. ආරාර කලම උද්දකරාම පුත්‍ර පවා ඔය නිමිත්තක තමයි සමතේ පිටගෙන හිටියේ. ඒ තුළ ඇත්තරම සිත සැඟව යනවා. සිත ඒ තුළ ආනිඤ්ඤාභි සංඛාරා කියන බඹරයක් කරකවනවා වගේ එකතැන බල ගැනීමක් සිද්ධ වෙනවා. ඒ තුළ මේ කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ලෞකික ධ්‍යානත් ඒ විදිහටම ඔබට දකින්න අද සමාජයේ පොත්පත්වල ලියලා තියෙනවා. ඉතින් මේ ධර්මයේ යටගිය යුගයක පෘථග්ජන භූමිය තුල ලියන කරන සියල්ලම පෘථග්ජන භූමියේ දේවල්. ඉතින් මේ ලෝකෝත්තර භූමියේ ඔබ දකින්නේ ලෝකෝත්තර ධ්‍යාන. සෝවාන් ලෝකෝත්තර ධ්‍යානයක්. සෝවාන් මාර්ගඥානෙ ලෝකෝත්තර ධ්‍යාන මාර්ග ඥානෙ.
දැන් මෙතන ලෝකෝත්තර ධානවලද සිත නැවත දුගතියකට වැටෙන්න හේතු නැහැ. සමුච්ඡේද ප්‍රහාණයක් මේ ආශ්‍රව කෙලෙස් ධර්ම වල සිද්ධ වෙනවා. රාග දේශ මොහ ප්‍රහීන වීමක් සිද්ධ වෙනවා. විතරාගී, විත දේශී, විත මොහි ගමන් මගක් මේ තුළ තියෙන්නේ. ඇත්තටම සිතෙන් සැබවින්ම මිදෙන්නේ ලෝකෝත්තර සමාධිය තුළයි. ඉතින් මේ විදිහටම දකින්න සත්‍විස් බෝධිපාශික ධර්මත් ආකාර දෙකකින් අද සමාජයේ දක්නට ලැබෙනවා. සිත සමතේ වඩන තැන ඔබට දකින්න ලැබෙනවා. සත්‍විස් බෝධිපාශික ධර්ම ගැන කතා කරනවා. එතනදිත් කතා කරනවා මේ සිත එක තැනකට ගන්න, සිත විසිරෙන හිත තැම්පත් කරගන්න. එහෙම කියන පරයායක් විශේෂයෙන්ම ඔබට යුග කීපයකදීම දිගින් දිගටම අපිට අසන්නට ලැබුණා. නමුත් ඒ තුළ නිවන් මඟ නැති බව වැටහොයි ගියේ සමාජයට අවබෝධයට ඇති වුණේ මෑත යුගයේ. මෑත යුගයේ ඊටාම විශාල පිබිදීමක් ධර්මය තුළ සිද්ධ වෙලා තියෙනවා. ඔබට නොදැනෙන්න පුළුවන්. නමුත් පටිච්ච සමුපාදේ පවා පෙර භවයක්, මතු භවයක්, මේ භවයක් ගැන කතා කරා. මැරිලා ඉපදෙන දෙයක් ගැන කතා කරා. නමුත් ධර්මයේ සත්‍ය දකින්න කෙනාට එහෙම කතාවක් නැහැ. ඇත්තටම තියෙන්නේ මේ මොහොතේ මේ සිත දැකීමක්. මේ මොහොතේ මේ සිත දැකීමත්, මේ සිත් පරම්පරාව දැකීමත්, මේ සිත හටගෙන නිරුද්ධ වන ආකාරය දැකීමත්. ඒ සිත පෙර අතීත සිතත්, ඊගාවට උපදින්න තියෙන සිත, අනාගත සිතත්, මේ මොහොතේ හටගන්න සිත, වර්තමාන සිතත්. මෙන්න මේ සිත දැකලා මිදෙන මගයි නිවන් මඟ තියෙන්නේ. ලෝකෝත්තර භූමියට වැටලා තියෙන්නේ. මේ සිතෙන් මිදෙන මගයි. ඉතින් පටිච්ච සමුප්පාදේ පවා දකින්න ඕනි සමුප්පාද වෙනවා. සියල්ලම එකතු වෙනවා. මේ මොහොතේ මේ සිත දකින්නයි. ඒ අවිද්‍යාව පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන. විඥාන කියන්නේ මේ මොහොතේ මේ සිතයි. දකින්න තනයි. විඥාන පත්‍ය නාම රූප, නාම පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා සංඥා සංකාර කියන ඒ ස්කන්ධේ, ඒ කියන්නේ දැන ගැනීම සිද්ධ වෙන්නේ මේ මොහොතේ මේ සිතේ රැවටීම සිද්ධ වෙන ආකාරයයි පටිච්ච සමුපාදය තුළ. සසර හැදෙන හැටි. සසර කියන්නේ ඇත්තටම මේ ගිය ආත්මේ, මේ ආත්මේ, මතු ආත්මේ කියලා ඉගැන්වීමක් තියෙනවා ලෞකික භූමිය තුළ. නමුත් ලෝකෝත්තර භූමියටයි අපි දැන් ප්‍රවේශ වෙන්නේ. ලෝකෝත්තර භූමිය තුළ පටිච්ච සමුපාදය දකින්න ලැබෙන්නේ ඔය තුන් කාලෙට නෙමෙයි. ඇත්තටම කිව්වොත් මේ මොහොතටයි. එතන ගියාත්ම භවයේ, මේ භවයේ, මේ ආත්මේ මතු උපදින දෙයක් ගැන කතා කරන්නේ. ඒක තියෙන්නේ කර්මඵලය තුළ. කර්මඵල භූමිය තුළ තමයි අපි කතා කරන්නේ. මතු ඉපදීමක්, භවයක් ගැන. නමුත් හේතුඵල ධම ගැන අපි එනකොට හේතුඵල ධමයට මේ කර්මඵල භූමියට ඇත්තටම දෙයක් තියෙන්න ඕනි. කර්මයේ පරිසන්දෙන්නේ. කර්මයක් සිද්ධ වෙන්නේ දෙයක් තිබ්බොත් ඒ දේ පින් කරන්නත් පව් කරන්නත් හේතු වෙන්නේ. හැබැයි හේතුඵල භූමියට එනකොට බාහිර දේ නැති වෙනවා. එතකොට ලෝකෝත්තර භූමියට එනවා. එතකොට බාහිර දේ නැති වෙනකොට පින් කරන්නත් පව් කරන්නත් දෙයක් නැති වෙනවා. දෙයක් නැති කල පින් කරන්නේ පව් කරන්නේ කුමක් කරඹයාද? එතකොට පින් කරන පව් කරන කෙනා නැති වෙනවා. අයි බාහිර දෙයක් නැති වෙනකොට මේ පැත්තේ කෙනා නැති වෙනවා. දැන් ලෝකෝත්තර මාර්ගයට ප්‍රවේශ වෙලා තියෙන්නේ. දැන් ලෝකෝත්තර භූමියේ ඔබ ඉන්නේ. එන ඔබට දැන් උපදින්නේ ලෝකෝත්තර සිත්. ඒ ලෝකෝත්තර සිත් නෝනින් දකින්න ඕනි. ඉතින් මෙන්න මේ දැනුම, මේ අවබෝධය කල්‍යාණ මිත්‍රයෙක්ගේ ගන්න මේ සත්‍ය ඥාන ඊටම වැදගත්. ධර්මයේ අසීම, බණ ඇසීම, අපි එහෙම කිව්වට ගොඩක් අයට මේක සමාජයේ 90%ක්ම ඉන්නේ නොපිටට පෙරළුණු අය. තාමත් මේ සමාජයේ නිවැරදි දිශානතයට යමින් පවතින්නේ. ඉතින් මේක බොහොම පරිස්සමින් ගත කරන්න ඕනි වකවානුවක්. මොකද සත්‍ය අසත්‍ය දෙකම එක ගොඩේම තියෙනවා. වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ අසත්‍ය. සත්‍යයට තැන තියෙන්නේ බොහොම අඩුයි. ඉතින් මේ සත්‍ය ඉස්මතු වෙන යුගෙත් මෙහෙම තමයි. නමුත් ඒ බැබලීම, පිබිදීම ධර්මයේ තුල විවර වෙන්න, තව තව විවර වෙන්න, තව තව බබලනවා කියපු කාරණේ බුදුන් වහන්සේම දේශනා කරනවා. ගැඹුරින් ගැඹුරට යන ධර්මයක් අපි තුල අපි මේ අධ්‍යයනයක යොමු වෙලා ඉන්නේ. ඒ වගේම අපේ මිදිමින් යන්නේ. අපේ ජීවිතය ගැන කතා කරන්නේ.
අපිට වෙන දේ ගැන කතා කරන්නේ. එහෙමනම් අපිට මේ තුල තියෙන බොහොම පරිස්සමෙන්, සේරුවෙන්, ඉවසීමෙන්, බොහොම නුවණින් සිහියෙන් යන්න ඕනි ගමන. ඒක දැනගෙනයි මේ පාරට ප්‍රවේශ වෙන්න ඕනි. දැන් එතකොට අප ඉදිරිපත් කරන ඒ නිවන් මඟ ප්‍රායෝගික ප්‍රතිපදාවේ පළමු අධීරයේදී පවා සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා වැඩෙන බව, පංච ඉන්ද්‍රිය ධර්ම වැඩෙන බව, ඒ අයුරින්ම සති, ධම්මවිජය, වීර්ය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන ඒ බොජ්ජංගත් වැඩෙන බව අපි කිව යුතුයි. ඒ අධියරේ සෝවාන් සකදාගාමී අනාගාමී. එහෙම නැත්නම් නාමය, රූප, බාහිර, අභ්‍යන්තර, මේ අභ්‍යන්තර බාහිර කියන තැන් දෙකෙන් මෙන්න මේ විදිහට මේ මිදෙන ප්‍රතිපදාව තමන් විසින් සකස් කරගත යුතුයි. සෝවාන් මාර්ගය තුළ කටයුතු කරන ආකාරයත් අනාගාමී භූමිය තුළ කටයුතු කරන ආකාරයත් අතර වෙනසක් තියෙනවා. නැහැ කියන්න බෑ. ස්කන්ධයේ දකින ගැඹුර වැඩි වෙනවා. ඒ ගැඹුර තුළ ඔහු දකින සිතේ සත්‍ය දකින ස්ථානේ එතන නෙමෙයි. ඊටත් වැඩි ගැඹුරු තැනකට ගියාම එතන ස්ථානේ වෙනස් වෙනවා. ඒ නිසා තමයි මාර්ගන සිත් මෙතන වෙන වෙනම පනවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි අරහත් භූමියේදී මේ සිත තවත් ගැඹුරෙන් ගැඹුරට. ඒතකොට රූපේනොත් මිදිලා, නාමයේ දකින්නේ එතනින් මිදිලා. අපි මුලින් දකින්නේ කොහොමත් බාහිර මේ සිතයි මේ සිතට දැනෙන්නේ බාහිරයි තියෙන්නේ කියන පැත්තෙන්මයි අපේ සිත හැදිලා තියෙන්නේ. නමුත් බාහිරයෙන් මිදෙනකොට අපි හිතන බවමයි අපිට දැනෙන්නේ. ප්‍රතිපදාව දෙවෙනි අදිරියේ අපි ඒක කතා කරා. නමුත් අපි හිතන බවත් ඇත්තටම හිතන බව ඇත්තද කියන එකයි දෙවෙනි අදිරියේදී කතා කරන්නේ. මේ ටිකක් ගැඹුරින් ගැඹුරට යන්නේ. දැන් මෙලෙස සිත පේන ස්වභාවයට පැමිණි යෝගාවචරයේකට ඊළඟ අධියර ඊටම වැදගත්. එනම් ප්‍රතිපදාවේ දෙවෙනි අධියර සිත දකින්න කෙනාටයි දෙවෙනි අධියර වැදගත් වෙන්නේ. සිත කුමක්ද කියලා දර්ශනේ දන්න කෙනාටයි, සත්‍ය දන්න කෙනාටයි. ඇත්තටම බුදුන් වහන්සේ කෘත්‍ය පැනවුවේ, කරන්න දෙයක් පැනවුවේ සත්‍ය ඥානය ඇති උටයි. දස්සන පහතබ්බා කියන කොටස සබ්බාස සූත්‍රණත් බලන්න මුලින්ම පැහැදිලි කරනවා. ධම්ම සංගීකරණේ අපි කිව්වා 480 ගණන් ඔබ දකින්න ධම්ම සංගීකරණේ මේ දර්ශනයේ වටිනාකම මනාකොට පැහැදිලි කරනවා. ධම්ම සංගීකරණ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 480 ගණන් ඒ පිටු මාලාව ඔබ දකින්න ඒ තුල විවිධාකාර සංයෝජන ධර්ම ඔස්සේ සක්කාය දිට්ඨි ප්‍රහීනිය ඔස්සේ ඒ මාතෘකා හැම එකකම පෙන්නන්නේ දර්ශනීය වැදගත්කම. දර්ශනීය තුලින් තමයි සෝවන් වෙන්නේ. දර්ශනීය තුලින් තමයි සතර අපායෙ මිදෙන්නේ. ඒතර දර්ශන ඥානෙ සත්‍ය ඥානෙ කියන්නේ භාවනාවක්ම තමයි. තමන් විසින් තමන්ගේ මේ සිත හැදෙන ආකාරය අවබෝධ කරගන්න ඕනි. කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගන්න ඕනි. ඒ සඳහා මනස සිහිය නුවණ තියෙන්න ඕනි. ඒ දන්න උටයි දැනගත්ත උටයි කරන්න දෙයක් තියෙන්නේ. ධර්මයේ දන්නේ නැති කෙනෙක් කුමක් කරන්නද? අන්නේ අදහස හොඳින් හිතේ තියාගන්න ඕනේ. දැන් එහෙමනම් අන්නේ කෙනාටයි කෘත්‍ය ඥානෙ කරන්න දෙයක් තියෙන්නේ. එහෙමනම් ප්‍රතිපදාව අපි දෙවෙනි අධ්‍යය විදිහට පෙන්නුවේ ඇත්තටම බාහිර පොත නෙමෙයි. තමන්ගේ සිතුවිල්ලයි හැදෙන එක. ඒක දර්ශන ඥාණයෙන් එන්නේ ඒ දැනුම. දැන් ඊගාවට දෙවෙනි අධ්‍යයයේදීත් ඒක තවත් ගැඹුරට යනවා. නමුත් අපි මෙතන චුට්ටක් බලමු දෙවෙනි අධ්‍යයයේදී අපි කතා කරපු තැන පොඩ්ඩක් සිහි කරමු. දැන් මෙලෙස සිත පේන ස්වභාවයේ පළවෙනි අධ්‍යයයේදී ඇති කරගත්ත ස්වභාවය. ප්‍රතිපදාවේ දෙවෙනි අධ්‍යයයේදී සිතට එන හැම අරමුණකම සත්‍ය දැකීම. අරමුණේ සත්‍ය දැකීම කියලා අපි දෙවෙනි අධ්‍යයයේදී කිව්වේ සිතුවිල්ල අවබෝධ කර ගැනීමයි. එනේන අරමුණු එකින් එක ලියා බැලීමයි. ඒ සඳහා සිතුවිලි හැදෙන හැටි ගැන මන නුවණක් දැනුමක් තිබීම ඊටම වැදගත්. සිතුවිලි ගැන නුවණ සිත හැදෙන හැටි ගැන දැනුම. එනම් දන්නාහුට දැනගත්ත හොටයි ප්‍රතිපදාවේ දෙවෙනි අධීරයට පිවිසිය හැකිවන්නේ. එනම් සත්‍ය ඥානය ඇති හොටයි කෘත්‍ය ඥානය. බුදුන් වහන්සේ පැනවුවේ සත්‍ය කෘත්‍ය කෘතක් යන ඒ කෙනාටයි ඵලයකටපත් වේ කියවන්නේ. කෘතඥානය කියන්නේ ඇති වෙන ඵලය. සත්‍ය දැනගන්න කෙනා
කෘත්‍ය. ඒ කෙනා සිත දකිමින් මිදෙන කෘත්‍ය කරන කෙනා ප්‍රතිපදාවේ කෙනාටයි තියෙන්නේ. කෘතඥාන කියන්නේ ප්‍රතිපදාව තුළ යන කෙනාටයි ඵලයක් හම්බ වෙන්නේ. ඵලය නම් සිතින් මිදීමයි. ඒ තුලයි සෝවාන් මාර්ගයේ ඵලයක් බවට පත් වෙන්නේ. සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඒ කෙනාට සිහියට නුවණටයි මේ ඥානෙටයි මේ දේ අවබෝධ වෙන්නේ. ඒ කෙනාටමයි දැනෙන්නේ තමන් මිදුණු බව. ඒක සාන්දිටික ධර්මයක්. තමන්ටමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. තව කෙනෙකුට බාහිරින් මේක කියන්න හැකියාව නැහැ. ඇත්තටම බුදු කෙනෙක් තමයි ඒ නුවණ තියෙන්නේ. එනම් සත්‍ය කෘත්‍ය කෘතක් ත්‍රිපරිවට්ට ලෙස මේ හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය. එහෙම නැත්නම් 12 ආකාරයකට චතුරාර්ය සත්‍ය දැකීම ලෙසත් නැත්නම් ඔබ දන්නවා ධම්මචක්කපවත්තන සූත්‍රය තුළ බුදුන් වහන්සේ ලෝකෙට මුලින්ම දේශනා කරන්නේ මෙන්න මේ කාරණාව. සත්‍ය කෘත්‍ය කෘතක් ඥානය තුළ. ඒ චතුරාර්ය සත්‍ය ද්වේදසාකාරය දැකීම. ඒ දර්ශන සමාපත්තිය ඇති කෙනා බුද්ධ දර්ශනය කිව්වොත් නිවැරදි. ඒ සත්‍ය ඥානය කිව්වත් නිවැරදි. කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් අසා දැනගත් ධර්මයේ නැතිනම් පොතපත කියවා බණ අසා ඇති කරගත් ඒ අවබෝධය දැනුම තුළ ඒ දර්ශන සමාපත්තිය තුළ පිහිටා එනේන සිතට එන සෑම අරමුණක්ම ඒ දර්ශනයෙන් ලබාගත් ඒ සත්‍ය දැනුම සත්‍ය අවබෝධය තුළින් සත්‍ය දකින්න ඕනේ සිතට එන සෑම අරමුණක. ඒකමයි දර්ශන විසුද්ධිය කියන්නේ. දැකීම විදසුන් නුවණින් සිද්ධ වෙන්නේ. විදගෙන යන නුවණ විදර්ශනා ඥානය. එහෙම කිව්වත් නෙවෙයි. සිත දැකීම අපි කෝ විපස්සනා කියලා. ඒ වගේම අපි සිතේ සත්‍ය දැකීම සිත විදගෙන යන ඥානය විදර්ශනා ඥානය. අපි ප්‍රතිපදාවේ දෙවැනි අධීරයේදී ප්‍රායෝගික පුහුණුවන ආකාරය ගැන කතා කරා. දර්ශනය තුළ සත්‍ය ඥානය තුළ ඔබ දැනගත්තා අපි දකින දේ බාහිර නැති බව. බාහිර ඇති දේ අපිට කිසිදා දැකිය නොහැකි බව. එනම් ඇත්තටම අපිට පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ සිතුවිලිමයි. බාහිර ඇති හතරමහා භූත අපිට කිසිදා දැකිය නොහැකි. සිතේම හැදුණු සිතුවිලිමයි අපි බාහිරෙන් දකින්නේ. පේනවා නෙමෙයි හිතනවා. ඇහෙනවා නෙමෙයි හිතනවා. දැනෙනවා නෙමෙයි හිතනවා. ඇත්තටම සිතමයි සිතුවිලිමයි. අපි ඉන්නේ සිතුවිලි ලෝකයක. චිත්තේන නියති ලෝකේ. පේන, ඇහෙන, දැනෙන, සිතන හැමදේම සිතුවිලිම බව නුවණින්ම දැකිය යුතුයි. හිතන දේවල් බාහිර නැහැ. ඇත්තටම අපිම හිතින්ම හදාගත්ත දේවල් ප්‍රඥප්ති සම්මුතිනේ. පොත කියලා දෙයක් කොහෙන්ද බාහිර? පොත කියන්නේ අපේ සිතේ තියෙන නාමයක්. සිංහල භාෂාවෙන් අපි පොත කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් බුක් කියනවා. දෙමළ භාෂාවෙන් තවත් නමක්. චීන භාෂාවෙන් තවත් නමක්. මේ නාමය කොහොමද හැදුනේ? ශබ්දය අනුවයි. ශබ්දය අනුවයි නාමය හැදලා තියෙන්නේ. හැබැයි ඒක සිතක හැදුණු දෙයක්. අපි විසින්ම හදාගත්ත දෙයක්. අපිම බහුතරයේ විසින්ම එකඟ වුණු කතා භාවයට සද්දේට බහුතරයේ ශබ්දේ ප්‍රකාශ වීම. ඒක අපි අල්ලා ගැනීම. ඒ කියන්නේ නාමය. නාමය කියන්නේ මේ හැඩතලේ එනකොට අර පුංචි දරුවා ඒ හැඩතලේ ගැට ගැහෙනවා ශබ්දෙට. අම්මගේ හැඩතලේ එනකොට බාහිරින් කවුරු හරි කෙනෙක් අම්මා කියලා කියනකොට අම්මා 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 කියනකොට මේ දරුවට ඒ හැඩතලයට ශබ්දෙ ගැට ගැහෙනවා. ඒ හැඩතල එනකොට ඒ දරුවා ඊට පස්සේ අර ශබ්දේ තමයි හිතන්නේ අම්මා කියලා. එතන කෙනෙක් පුජ්‍යලයක් නෑ. ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ හැඩතලයට ශබ්දේ ගැට ගැසීමයි. අපි කියන එතනට සිතක් කියලා. ඇත්තටම එතන සිතක් තියෙනවාද? ඔබ හොඳින් දකින්න ඕනි. මේ අපි කතා කරන මාර්ගය තුළ ඔබට ඉදිරියේදී ඒ ගැන තව තව ඇතුලෙන් ඇතුලටම ගැඹුරින් ගැඹුරටම අවබෝධයක් ඇති වෙනවා. සත්‍ය ගැඹුරින් ගැඹුරට යන ධර්මයක්. හිතන දේවල් බාහිර නැහැ. ඇත්තටම අපිම හිතින්ම හදාගත්ත දේවල් සම්මුති ප්‍රඥප්ති අපි බාහිර තියෙනවා කියලා හිතනවා. සිතේම හැදුණු සිතවිලිමයි අපි බාහිරින් දකින්නේ. ඇත්තටම අපි ඉන්නේ සිතවිලි ලෝකයක. බාහිර හතරමහා භූත අපිට පේන්නේ නැහැ. සම්මුති ප්‍රඥප්ති
බාහිර ඇත්තෙත් නැහැ. බාහිර ඇති කියලා ගත්තු සිතට එන අරමුණු බාහිර හතර මහා භූතවලට ගැසීම නිසාම අපි හිතනවා බාහිර බඩුමුට්ටු දූදරුවෝ ගෙවල් දොරවල් වලින් සැප දුක් එනවා කියලා. නමුත් ඇත්තටම බාහිරින් සැප දුක් එනවද? බාහිරින් සැප දුක් එන්නේ නැහැ. සිතුවිලි වලටයි අපි රැවටිලා බාහිර කියලා හිතන්නේ. ලස්සන කැත බාහිර තියනවද? නැහැ. ලස්සන කැත තියෙන්නේ අපේම හිතේ. බාහිර සැප දුක් ලස්සන කැත එහෙම දේවල් නැහැ. බාහිරින් එන්නේත් නැහැ. එහෙමනම් හැමෝටම එකම දෙයට එකම විදියට දැනෙන්න ඕන. ඔබටම මේ අත්දැකීම් ඇති. සමහර වෙලාවට ඔබ කැමති දෙයට තව කෙනෙක් කැමති නැහැ. ඇයි ඒ? බාහිරින් නම් ඒ කැමැත්ත එන්නේ බාහිර හැමෝම එක දෙයට කැමති වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඔබ කැමති පාටට තව කෙනෙක් කැමති නැහැ. ඔබ කැමති ඇඳුමට තව කෙනෙක් කැමති නැහැ. ඔබ සමහරු කියනවා දූර්යංග සුවඳයි කියලා. තවත් සමහරු කියනවා දූර්යංග ගඳයි කියලා. ගඳ සුවඳ දැනෙන්නේ තමන්ගේ සිතට අනුවයි. ගඳ සුවඳ බාහිර නැහැ. තමනුයි හිතාගන්නේ. ලස්සන කැත බාහිර නැහැ. තමන්ගේ සිතේ අත්දැකීම් අනුවයි ලස්සන කැතම වෙන්නේ. එහෙම කිව්වොත් නිවැරදි. අපි ජීවත් වෙන්නේ අපේම හිතින්ම මවාගත්ත ලෝකයක කිව්වේ ඒ නිසයි. ඒක සිතුවිලිමය ලෝකයක්. අපි කැමති දේවල් අපේ කාමරේ ගහන්නේ. අපි කැමති පින්තූරේ එල්ලන්නේ. අපි කැමති විදිහටයි ඇඳේ රෙද්ද දාන්නේ. අපි කැමති පාටයි අපි බිත්තියට ගාන්නේ. අපි කැමති දේවල් තමයි අපේ කාමරේ තියෙන්නේ. ඔබ ලෝකයක් හදාගෙන ඉන්නේ. ඔබගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ඔබ අහන සින්දු, ඔබ බලන නාට්‍ය, ඔබ හිතන ලෝකේ අනුවයි තීරණය වෙන්නේ. ඔබම මවාගත්ත සිතුවිලි ලෝකයක ඔබම හදාගෙන මායාවකින් ඔබම ජීවත් වෙනවා. ඇත්තටම මේක මවාගත්ත ලෝකයක්. අපි ජීවත් වෙන්නේ අපේම හිතින්ම මවාගත්ත ලෝකයක. ඒක සිතුවිලිමය ලෝකයක්. අපි සැප විඳින්නේ දුක් විඳින්නේ හිතින්ම හදාගත්ත දේවල් වලට. ඔබ දකින බාහිර ලෝකයේම සත්‍ය දකින විට මායාවක් බව අවබෝධ වෙනවා. ලෝකයේම මායාවක් බොරුවක් බවට පත් වෙනවා. බාහිර මුකුත් නෑ නෙමෙයි. හිතන දේවල් බාහිර නෑ. මේ කතාව තව විදිහකින් කියනවා නම් දකින දේ, පේන දේ, ඇහෙන දේ, දැනෙන දේ බාහිරට අයිතියක් නෑ. හිතට අයිතියක් නෑ. හිත පැත්ත අපි පසුව කතා කරමු. ඊළඟ අධ්‍යයනයේදී සිතද මායාවක් බවයි අවබෝධ වෙන්නේ. දැන් මෙතනදී ප්‍රතිපදාවේ දෙවෙනි අධ්‍යයනයේදී අරමුණු වල සත්‍ය දකින විට ලෝකේ සත්‍ය නොවන අරමුණු බාහිරට අයිති නොවන බවයි ඔබ දැක්කේ. ලෝකෙම මැවෙන්නේ හිතේ, චිත්තේන නියති ලෝකේ. අපි ජීවත් වෙන්නේ සිතින් හදාගත් ලෝකයක. මෙහෙම දකින හිත බාහිරින් මිදෙනවා. එනම් රූපයෙන් මිදෙනවා. බාහිර ලෝකේ මිදෙන සිත සෝවාන් මාර්ගයට පැමිණෙනවා. බාහිරින් ලෝකේ මිදෙන සිත බඩුමුට්ටු වලින් බාහිරින් එන දුක නැති වෙනවා. දුකින්ද මිදෙනවා. එනම් සෝවාන් මාර්ගය තුල ගමන් කරනවා. එනේන සිත දකිමින් මිදෙන මාර්ගයේ ප්‍රතිපදාව සිතට ඔබ ප්‍රතිපදාවක් දැන් කටයුතු කරනවා. ඔබේ ප්‍රතිපදාව තමයි එනේන සිත දකිනවා. එනේන සිතේ දකින විදිය අනුවයි සිත ප්‍රතිපදාව අධීර වලට වෙන් කරලා තියෙන්නේ. නිවන් දකින ප්‍රතිපදාවේ ප්‍රායෝගිකව පුහුණු වන යෝගාවචරයේ ආර්ය භූමිය කරා යන ගමන මෙයයි. එනම් සිතේ සත්‍ය දැක සිතින් මිදෙන මගට පුහුණු වන එදිනෙදා සිතට එන අරමුණු වල සත්‍ය එම මොහොතේම නුවණින් දැකලා බාහිරින් මිදෙන සිත සියල්ල සිතුවිලි චේතනා බව දකින සිතයි. ඉදිරියට එන සියලු දේ තමන්ගේ සිතේම හටගත් චේතනාවක්ම බව සිහියෙන් නුවණින් දකිනවා නම් අන්න එතනයි ප්‍රතිපදාව තියෙන්නේ. දැන් ඔබට මෙතනදී
අපි තවත් දෙයක් කියන්න ඕනි. දැන් නාමයේ ඇත්තක්ද? සිතුවිල්ලක්ද සේරම? නෑ. මේ කතාව තවත් ටිකක් ගැඹුරුයි. ප්‍රතිපදාවේ ඊළඟ අධ්‍යයනයේදී අපි ඒ ගැන කතා කරමු. මෙතන බාහිරත් ගැටයක් තියෙනවා. අන්තෝ ජට බහි ජට ජටහි ජටිතා පජා. ඇතුලේ සිතෙත් ගැටයක් තියෙනවා. මේ ගැට අපි ලියා ගන්න ඕනි. සීලේ පටිච්චය නරෝ සපන්නෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්ඛු කෝයිමං විජිතේ ජත. මේ ජටා සූත්‍රය තුල පෙන්නන්නේ සීලේ පටිච්චය කියන්නේ සංවරත් සීලානම් කියන තැන. එහෙම නැත්නම් ආර්යකාන්ත සීලේ. සීලේ පටිච්චය නරෝ සපන්නෝ කියන්නේ භික්ෂුව රකින්න සීලේ. භික්ෂුවක් කියන්නේ මේ රාග දේශ මොහ ප්‍රහීන කරන කෙනෙක්. එහෙමනම් රාග දේශ මොහ ප්‍රහීන කරන සීලය කොහොමද? ආර්යව රකින්න සීලය කොහොමද? ස්කන්ධයේ උදේවැය දකින්න සීලයයි. ස්කන්ධයේ උදේවැය කියන්නේ මේ පරයය. ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේ සිතුවිලි. සිතුවිලිම තමයි ස්කන්ධය කියන්නේ. චේතනා. චේතනාවම තමයි සංඛාර කියන්නේ. එහෙමනම් ස්කන්ධය කියන්නේ සංඛාර කියන්නේ චේතනා කියන්නේ සිතුවිලිමයි. සිතුවිලි වල ඇති වෙන නැති වෙන සත්‍ය දැකීමයි ප්‍රතිපදාව මේ අන්තෝ ජටා බහි ජටා ගැට වලින් ලිහෙන ප්‍රතිපදාව. ඒකයි ඒ ජටා සූත්‍රය තුළ සීලේ පටිච්චය නරෝසපන්නෝ චිත්තම් පඤ්ඤන්ත බව සිතත් ප්‍රඥාවත් මේකේන මේ සත්‍ය දකීම තුළයි සිතේ මායාව දැකීමයි ප්‍රඥාව කියන්නේ. සිතත් ප්‍රඥාවත් වඩනවා කියන්නේ ඒ නිසයි. චිත්ත පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බිකු අන්නේ කෙනාට රාග දේශ මොහ කෙලස් ප්‍රහීන වෙනවා. ආතාපි නිපකෝ බිකු කොයිම විජිතේ ජට අන්නේ කෙනාටයි මේ ජට ගැට ලියන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ ගිහියෙක්ද පැවිද්දෙක්ද ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද ඔබ මේ කිසි දෙයක් වයස මුකුත් අදාළ නැහැ. මෙතනදී අදාළ වෙන්නේ ඔබගේ සිතයි. ඔබට සිතක් තියෙනවා. එහෙමනම් මේ මිදීමක් තියෙනවා. ඒ කියන්නේ සිතක් තියෙන හැමෝටම මිදෙන මගකුත් මිදීමකුත් තියෙනවා. ඒ නිසා මේකට වයසක් පනවන්නත් බෑ. ඒ වගේමයි ගැහණු පිරිමි කියලා පනවන්නත් බෑ. ඒ වගේමයි මේක ගිහිද පැවිදි කියලා අදාළත් නැහැ. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසටම මේ නිවන් මඟ විවෘතයි. Tamanට තියෙන්නේ තමන්ගේ සිතෙන් මිදෙන මඟ සාදා ගන්න. තමන් ප්‍රතිපදාවේ පිට කටයුතු කරන්න. නිවන් මඟ නැති කෙනෙක්ට කොහොමත් නිවනක් හමු වෙන්නේ නැහැ. ඒ පෘථග්ජන භූමිය තුළ තියෙන්නේ මෝහ අන්ධකාරය තුළ තියෙන්නේ ඇත්තටම කිව්වොත් මේ සතෙක් කාලා බීලා ළමයි හදලා මැරිලා යන වයසට ගිහිල්ලා. ඒ වගේම කතාවක් තමයි. ඒ පෘථග්ජන භූමියේ කතාව මෝහ අන්ධකාරයේ කතාව. සතුන්ට වෙන දෙයමයි. එවැනි මනුස්සාත්මක ඵලයක් හරයක් නැහැ. ඉතින් මේ කතාව තියෙන්නේ ඇත්තටම කිව්වොත් මේ පෘථග්ජන භූමියෙන් මිදෙන කතාවක්. ඒ වගේම අපි එහෙම කිව්වොත් ඒක පරයාය පැත්තටයි ගෙන්නේ. සිත දැකලා සිතේ සත්‍ය දකින්න කෙනා, සිතේ හැදෙන ලෝකේ දකින්න කෙනා, ලෝකේ සත්‍ය දකින්න කෙනා, සත්‍ය දකින්න තැන සිතක්වත් ලෝකයක්වත් සත්‍ය වෙන්නේ නැහැ. ඒක නා සත්‍යමයි දකින්නේ. මේ ලෝකේ තියෙන්නේ ඇත්තටම සත්‍ය විතරයි. සත්‍ය විතරමයි ලෝකේ තියෙන්නේ. අනේ සත්‍ය නොදන්න තාක් අපි ඉන්නේ අන්ධකාරේ. මායාවට රැවටිලා. අපි තව ටිකක් මේ ගැන බලමු. දැන් ඇතුලේ ගැහෙන ගැටේ නාමයන්තය කිව්වා. පිටත ගැහෙන ගැටේ රූපයන්තය කිව්වා. මෙහිදී සියල්ලම දැනෙන්නේ විඥාණයට නම් ඒ දකින්න, පෙනෙන, ඇහෙන සියල්ලම දැනගන්නේ ඇත්තටම විඥාණයෙන්මයි. ඒ කියන්නේ විඥාණය කියන්නේ සිතින්මයි. මේක හොඳින් මේ වචන පස්සේ හඹා යන්න එපා. වචන වලට රැවටෙන්නත් එපා. මේ හරයම බලන්න. ඔබ අවබෝධයටපත් වෙන්නේ මේ කාරණා අවබෝධ වීම තුළින්. ඉතින් මේ වචන පවා භාෂාව භාවිතා කරනව පමණයි. සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් තමයි නිවන් දකින්නේ. ඒ නුවණින් සිහියෙන් දකින්නේ ඒ සත්‍ය දැකීම අවබෝධයෙන් සිද්ධ වෙන්නේ. ප්‍රඥාවෙන් සිද්ධ වෙන්නේ. එහෙම කොයි වචන කිව්වත් එකයි. ඒ සිතෙන් මිදෙන මගයි නිවන් මඟ. දැන් අපි බලමු ප්‍රතිපදාවේ දැන් තෙවෙනි අධ්‍යයනය. ප්‍රතිපදාවේ තෙවෙනි අධ්‍යයනයේදී අපි ඔබට කිව්වා
ඉජි අත්තත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඉති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. ඊ අජ්ජත් බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අන්තෝ ජටා බහි ජටා ජටා හි ජටිතා පද. මේ කොයි විදිහට කිව්වත් මේ කතා කරන්නේ අන්ත දෙකක් ගැන. අජ්ජත් බහිද්ධා කියන අන්ත දෙක ගැන. යෝ උබන්තේ විජිත්වාන මජ්ජේ මන්තා නලිප්පති. තම් බ්‍රූහි මහා පුරුෂෝ ඡේද සිම්බනි මජ්ජක. යෝ උබ අන්ත දෙක මජ්ජේ මැද දකින්න කෙනා තම් බ්‍රූහි මහා පුරුෂෝ අන්නෝ මහා පුරුෂේ. ඡේද සිම්බනි මජ්ජක. ඒ කෙනා අන්තවල ගැට ගැහෙන්නේ නැහැ. සිම්බනි ගැට ගැහෙන්නේ නැති කෙනා. ඒ කෙනා තමයි මහා පුරුෂයා.